අයිබෝන් මම දර්ශන මම මේ වීඩියෝ එකේදී කතා කරන්න හිතුවේ මේ නැවතත් කොවිඩ් සම්බන්ධ මාතෘකාවක් හැබැයි ඒක ටිකක් ඊට වඩා ටිකක් ජෙනරල් මාතෘකාවක් කියන්නත් පුළුවන් මේ බොහෝ දුරට මේක මම හිතනවා මේකෙන් මේ කොවිඩ් ගැන කතා කරන එක නවත්තලා වෙන මාතෘකාවක් ගැන කතා කරන්න පුළුවන් වෙයි කියලා මේකෙන් පස්සේ ඒක තමයි මේ මට මේ වීඩියෝ එක කරන්න හිතුනේ ඇත්තටම මේ එක්තරා රිසර්ච් පේපර් එකක් දැක්කට පස්සේ ඒ පේපර් එක ඒ පේපර් එක ගැන ඇත්තටම ආටිකල් එකක් දැක්කට පස්සේ පේපර් එක තාම පියර් රිවිව් වෙලා නැහැ. ඒක ප්‍රී ප්‍රින්ට් අවස්ථාවේ තියෙන්නේ. මේ කොවිඩ් සම්බන්ධව. දැන් මම මේ ශාස්ත්‍රය ගැන එහෙම විශේෂඥ දැනුමක් නැතත් මේ දවස්වල අර මම හිතන්නේ ගොඩක් අය ඔය මේ මේ පැත්ත ගැන උනන්දු වෙලා තිනවා. මොකද ඒක හැමෝටම බලපාන හින්දා වෙන්න ඕනේ. ඉතින් අර විශේෂඥයෝ නොවන අයත් මේ ගැන යම් මත පළ කරනවා. කොහොම හරි මේ දැන් මේ කොවිඩ් වෛරස් එක ආවත් එක්කම මේ ගොඩක් උනන්දුවක් ඇති වුණානේ අර ගිය අවුරුද්දේ අග වගේ අර වේරියන්ට්ස් මේ විවිධ ප්‍රභේදයන් නැති වුණා කියලා මේ මුලින් ආපු වෛරස් එකට ඒකේ විවිධ ප්‍රභේද ඇති වුණා කියලා බ්‍රිතාන්‍යයේ සවුත් ඇෆ්‍රිකාවල සහ බ්‍රසීලිය කියන රටවල් තුනේ. ඒතකොට ඒ රටවල් නමින් අනුව ඒ ප්‍රභේද මේ නම් උනා සාමාන්‍යයෙන් පොපියුලර් කල්චර් එකේ ඊට අමතරව මම කියන්නේ මෙඩිකල් කමියුනිටි එකේ භාවිතා කරන විශේෂ අංක තියෙනවා. උදාහරණ විදිහට මේ සවුත් ඇෆ්‍රිකන් වේරියන්ට් එකට භාවිතා කරන B1 351 කියන අංකය. අර නිකන් software versions වගේ නිකන් මට හිතෙන්නේ. කොහොම හරි මේකේ දැන් මේ ආටිකල් එකේ තිබ්බේ WebMD කියලා මම හිතන්නේ අර වෙබ් සංග්‍රහයක් තියෙනවනේ මේ වෛද්‍ය තොරතුරු යන. ඒකේ මේ ඊශ්‍රායලයේ කරපු ස්ටඩි එකක්. මොකද ඊශ්‍රායලෙ මම හිතන්නේ වැදගත් මේ වැක්සින් වැඩියෙන්ම භාවිතා කරපු රටක් මම හිතන්නේ මේ ඒගොල්ලෝගේ පොපියුලේෂන් එක ඒගොල්ලෝ ප්‍රධාන වශයෙන් ෆයිසර් වැක්සින් එක යොදා ගන්නවා කියලා කියන්නේ. ඒ වගේම තවත් කතාබහට ලකුණක් තමයි ගොඩක් ඒගොල්ලෝ නිකන් දැඩි නීති දාලා ඒක කොහොම හරි හැමෝටම වැක්සිනේට් කරවන්න උත්සාහ කරනවා කියන එකත් එක. මේකම ඇත්තම මේ Reuters ආටිකල් එකේ තියෙනවා South African variant may break through Pfizer vaccine protection but vaccine highly effective study says කියලා මෙතන තියෙන්නේ. South African variant can break through Pfizer protection කියලා. break through කියන වචනේ මම දන්නේ ඇත්තටම විද්‍යාත්මක වචනයක් කියලා කොහොම ඒගොල්ලෝ යොදා ගන්නවා. දැන් හැබැයි දැන් මාතෘකාවල තියෙන එකක් බලුවම අපිට තේරෙන්නේ නිකන් ඒක වැක්සින් එක ගහපු අයට ඒක මම හිතන්නේ ගොඩක් අය බලාපොරොත්තු වෙච්ච දෙයක්. කියන වැක්සින් එක ගහපු අයට South African variant එක කොවිඩ් වෛරස් එහෙම තවත් ප්‍රභේදයක් පොඩක් පරිණාම වෙච්ච ප්‍රභේදයක් ආසාදනය වුණාම ඒක ආසාදනය නවත්තන්න බෑ. ඒගොල්ලෝ ඉන්ෆෙක්ට් වෙන එක නවත්තන්න බෑ කියන එක. ඒක තමයි සාමාන්‍යයෙන් අපිට මාතෘකාව දැක්කම ඔලුවට යන. හැබැයි ඒක ඇතුළට ගියාම පේනවා මේ ඊට වඩා මම හිතන්නේ මට මතු ගන්න ඕන කාරණේ එක මේ ටිකක් ඉන්ට්‍රෙස්ටිං කාරණා. ඒක තමයි මේ ඒකේ අර මම හිතන්නේ ඒක රිසර්චර් කෙනෙක් කියනවා මේ we found disproportionately higher rate of South African variant among people vaccinated with a second dose compared to the unvaccinated group. Tel Aviv University's Adi Stern said this means that the South African variant is able to some extent to break through the vaccine's protection කියලා. දැන් ඒකේ තව පල්ලෙහාට කියනවා මේ මේක හැබැයි ටිකක් පොඩි ස්ටඩි එකක් 400 මිනිස්සු ඉඳලා තියෙන්නේ. ඊළඟට මේ ඒගොල්ලෝ බලලා තිනවා මේගොල්ලෝ මම හිතන්නේ ෆයිසර් වැක්සින් එක තමයි එක ඩෝස් එකක් දීලා ඊට පස්සේ ඩෝස් දෙකක් දීලා එහෙම සහ අන්වැක්සිනේටඩ් අයත් එක්ක. එහෙම බැලුවම මේ South African variant was found in about 1% of all the COVID cases. මේ කියන්නේ හැම ඒක තාම එච්චරම ලොකුට ප්‍රචාරණය වෙලා නැහැ. මේ වේරියන්ට් ගැන අතර උනන්දු වෙන්න මම හිතන්නේ ඒවා ආසාදනය වෙනවත් වැඩි සහ ඒවා මුල් එකට වඩා මරණ ඇති කරනවත් වැඩි කියලා තමයි මම හිතන්නේ සාමාන්‍ය පිළිගැනීම තියෙන්නේ. Patients who got 2 doses had a higher prevalence rate than unvaccinated people, 5.4% compared to 0.7%. දැන් මේක තමයි ඇත්තට වැදගත් කාරණා මට මතක ගන්න ඕනේ. ඒක අර මාතෘකාවෙන් එච්චර highlight වෙලා නැහැ. දැන් අපි මුල් පේපර් එකට ගියත් එතනත් ඒගොල්ලෝ කියලා තිනවා මේ මුල් පේපර් එක කියන්නේ evidence of increased breakthrough rates කියන එක. මෙන්න මේ increase
බ්‍රේක් ඉන්ක්‍රීස් කියන වචනේ අතන එච්චර භාවිතා වෙන්නේ නැහැ normal media වලට යනකොට මේ මොකද ඒක ඉතාල වැදගත් මේ evidence of increasing breakthrough rates of SARS-CoV-2 variants of concern in මේක තමයි මේ වැක්සින් එක මේ Pfizer වැක්සින් එකේ මෙතන නිල නාමය ඒකෙත් කියනවා summary එක බලුවොත් මේ here we performed a case control study that examined whether මේ වැක්සින් එක මොකද්ද මේ Pfizer වැක්සින් එක with documented SARS-CoV-2 infection were more likely to become infected with B117 මම හිතන්නේ මේක තමයි UK variant කියන එක B1351 කියන්නේ South African variant කියන compared with unvaccinated individuals. Vaccinees infected at least a week after the second dose were disproportionately infected with UK variant එක odds ratio මේක South African එක odds ratio of 8 to 1 8 ගුණයක් අර 5.4.7 කියන එක වෙන්න ඉතින් අරන් තියෙන්නේ. Those infected between 2 weeks after the first dose and 1 week after the first dose were disproportionately infected odds ratio 26 to 10. ඒ කියන්නේ first dose එකට වඩා second dose එක ගත්ත infect වලත් වැඩි variant එකක් එක. Suggesting reduced vaccine effectiveness against both VOCs කියන variants of concern. මොකද හැම variant එකම concern එකක් නෙවෙයි සමහර variant අර ඩාවින් පරිණාමවාදය අනුව හැම variant එකම survive වෙන්නේ නැහනේ. සමහර variant විතරයි අර වැඩියෙන් virulent වෙන වැඩියෙන් හානිදායක වෙන්නේ මම හිතන්නේ. Under different dosage timing conditions. දැන් මේක තමයි මම හිතන්නේ ටිකක් අර එතන මාතෘකාවල ඉච්චර highlight වෙලා නැති එක කියලා මට හිතෙන්නේ මොකද ඒ කියන්නේ ඇත්තටම බැලුවොත් වැක්සින් කරපුවාට variant වැඩියෙන් ආසාදනය වෙලා තියෙනවා වගේ එකක් තමයි පේන්නේ. දැන් ඒක හරිම ඉන්ටරෙස්ටිං සහ ඒක ටිකක් කවුන්ටර් ඉන්ටියුටිව්ලි කියන්නේ අපි බලාපොරොත්තු වෙන ප්‍රතිපදයට වඩා වෙනස් යන්නේ සාමාන්‍ය අපි හිතන්නේ වැක්සින් එකක් ගහවම worst case අපිට ආසාදනය වෙන්න පුළුවන්. හැබැයි ඒ probability අර මුකුත්ම නැති කෙනාට වඩා ටිකක් හරි අඩු වෙන්න ඕනි කියන එක. නමුත් මෙතන ඇත්තටම අපිට මට මේක වැලුබල්මට පේන්නේ මේක කාට හරි මේ ගැන විශේෂඥයෙකුට නිවැරදි ගන්න පුළුවන්. වැලුබල්මට පේන්නේ වැක්සින් නොකරපු මොන වැක්සින් එකක්වත් කරලා නැති එක ඩෝස් එකක්වත් අරන් නැති අය ගත්තාම ඒගොල්ලෝ අතර ඇත්තටම variant එක අඩුයි කියන එක. දැන් ඒක ඇත්තටම හරි වැදගත් කියලා මට හිතෙනවා මේ ඒ කියන්නේ ඒක දැන් ඒකේ ඉම්ප්ලිකේෂන්ස් ගොඩක් තියෙනවා මොකද දැන් සාමාන්‍යයෙන් වැක්සින් කරන්න ඕනේ සහ මාධ්‍යවලත් කියන්නේ සාමාන්‍යයෙන් විවිධ රටවල නීති දාලා තියෙන දැන් දැනටම ඊශ්‍රායලය UK වගේ රටවල මම හිතන්නේ travel කරද්දී දැනටම වැක්සින් passport එකක් වගේ බලනවා වගේ එකක් තියෙනවා මම දන්න තරමින් මේ සය ගැන ලොකුට කතා කරනවා ඉදිරියට මම හිතන්නේ අනිත් රටවලත් ඒ සමහර රැකියා කරද්දී වැක්සිනේට් කරන්න වෙයි එහෙම යම් ආකාරයක මේ කෙලින්ම අනිවාර්ය කර නැතත් වක්‍රාකාර අනිවාර්ය කිරීමක් හෝ පෙළඹීමක් තියෙනවානේ. ඉතින් දැන් එතෙන්දී ඒක ජස්ටිෆිකේෂන් එක වෙන්නේ මොකද එතෙන්දී පුද්ගලයාගේ ඔටොනොමි එක බොඩිලි ඔටොනොමි එක කියන්නේ තමන්ගේ සෞඛ්‍ය පිළිබඳ තීරණ ගැනීම හැකියාව එතන යටපත් කරන්නේ සමාජයේ යහපතක් කරන එකින්ද වාගේ කැමැත්ත මොකක් වුණත් වා මේකට කැමති වෙන්න ඕනේ කියන එක. ඒක තමයි එතන යොදා ගන්න එක්තරා විදිහක නිකන් සමාජවාදී අදහසක් වගේ. දැන් මේ නිරීක්ෂණය අනුව ඒක අනිත් පැත්තට ආගය ගන්නත් පුළුවන්. දැන් මොකද දැන් සාමාන්‍ය කියන දැන් ඔයාට මොන හරි මේ සයිඩ් ඉෆෙක්ට් එකක් ආවත් ඒ අනතුරු දරා ගන්න ඕනේ මොකද අනිත් අයගේ යහපත වෙනුවෙන් කියලා. සමහර ඔයාලා ප්‍රශ්නයක් ගන්න නමුත් ඔයාගේ ආච්චිට ඔසියට ප්‍රශ්නයක් වෙයි. ඒ හින්දා ඔයා ඒ අනතුරු දරාගෙන මේ ඒක පිළි අරන් අනිත් අය වෙනුවෙන් හෝ ඒක කරන්න ඕනේ කියලා තමන් විරුද්ධ වුණොත් දැන් මෙතනදී අනිත් පැත්තට හැබැයි ආගියු කරන්නත් පුළුවන් මේක අනුව මොකද මේ ප්‍රතිඵලය අනුව මේක හැබැයි තව තහවුරු කරගන්න ඕනේ ලොකු පිරිසකකින් සහ මම හිතන්නේ අනිත් වැක්සින් වලට මේ ඒ කියන්නේ කාට හරි කියන්න පුළුවන් මේ අපි දුන් ලීගල් සෙටින් එකකදී කෝට් එකකදී හරි මම වැක්සින් එක නොගන්න එකෙන් ඇත්තටම මම ආරක්ෂා වෙනවා මොකද මම අලුත් වේරියන්ට් වලට ආසාදනය වෙන්න සම්භාව්‍යතාව අඩු වෙනවා සහ මම හරහා මගේ ආසන්නයට ආසන්න වෙන අලුත් වේරියන්ට් ආසාදනය වෙන සම්භාව්‍යතාවත් අඩු වෙනවා කියලා. මොකද මම හිතන ආසාදනයක් වුණොත් අනිත් පැත්තට පැතිරෙන සම්භාව්‍යතාව වැඩි. ඉතින් මේ
එහෙම කාට හරි කියන්න පුළුවන් අර මේ මේ මම ඇත්තටම වැක්සින් එක ගන්න නැත්තේ මං වෙනුවෙනුත් මේ සමහරට මාව රටේ මාව අනතුරේ දාගෙන හැබැයි අලුත් වේරියන්ට් හරහා අනිත් අයව අනතුරේ වැටෙන එක නවත්තන්න කියලා එතනත් සමාජවාදී වගේ අර්ථකථනයක් දෙන්න පුළුවන්. ඕනනම් කියන්න පුළුවන් ඒ දෙකම මාවත් ආරක්ෂා කරගෙන අනිත් අයවත් ආරක්ෂා කරගන්න. මොකද අලුත් වේරියන්ට් ආසාදන වෙන සම්භාවිතාවය වැඩි වෙන හින්දා කියලා මේ වැක්සින් වලින්. ඒක මං කියන්නේ නීතිමය පැත්තෙන් ඕනනම් එහෙම නැත්නම් තර්කයක් විතර ඒක ගොඩ ගන්න පුළුවන් කියලා මට හිතෙනවා. කොහොමද ඒකට ද්විතීයික කාරණයක් මේ ඊළඟට බලමු මේ දැන් ඇයි මේක වෙන්නේ කියලා. මේ පේපර් එකේ නම් මම දැක්කේ නැහැ එහෙම පැහැදිලි කිරීමක්. මේ ඇයි මේ මොකද ඒක හරි ඉන්ට්‍රෙස්ටිං නේ. කියන්නේ වැක්සින් එක කරපු අය කොහොමද වේරියන්ට්ස් වැඩියෙන් ආසාදන වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒක ගැන තේරුම් ගන්න මම මේ විද්‍යාඥයන් ගැන කලිනුත් සඳහන් කරා මේ ගියර්ට් මම හිතනවා ගියර්ට් වැන්ඩෙන් බොෂ් කියලා මේ ජර්මන් ජාතික කෙනෙක් බෙල්ජියම් කෙනෙක් මේ ඔහු මේ සෑහෙන අර වැක්සින් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරපු කෙනෙක්. දැන් මේ කොවිඩ් වැක්සින් වලටත් සම්බන්ධ ගැවි මේ ග්ලෝබල් ඇලයන්ස් ෆෝ වැක්සින් ඇන්ඩ් ඉමුනයිසේෂන් කියන එකේ වැඩ කරලා තියෙනවා. මේ එබෝලා වැක්සින් එකේ කෝඩිනේටර් කෙනෙක් විදිහට ඊළඟට මේ බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් ෆවුන්ඩේෂන් එකේ මේ තරමක් ජේෂ්ඨ නිලධාරියෙක් විදිහට වැඩ කරලා තිනවා. GlaxoSmithKline එකේ වැඩ කරලා තියෙනවා. ඉතින් ඔහු අර වැක්සින් සෑහෙන නිර්මාණය කරපු සායකන අත්දැකීම් තියෙන පුද්ගලයෙක්. ඉතින් ඔහුගේ Twitter ගිණුම ෆලෝ කරොත් ඔහු සෑහෙන ඔහු මේ ගැන ඉදිරිපත් කරන අදහස් තියෙනවා. දැන් ඔහුගේ කරපු සාකච්ඡාවක් තියෙනවා. මම මේ ඔක්කොම ටික මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒකෙදි මේ ඔහු කියන ප්‍රධාන දෙයක් තමයි මේ ඔහු කීපයක් කියන මම එකක් මම කලින් වීඩියෝ එකකදී මේ කරා මේ කියන්නේ අර ඉමියුන් එස්කේප් වෙන්න පුළුවන් කියලා වැක්සින් හින්දාම ඒක වෙන සම්භාවිතාවය වැඩි වෙන්න පුළුවන් කියලා කියන බේසිකලි ඔහු අර කියන්නේ හර්ඩ් ඉමියුනිටි කියලා ඒ ගැනත් හොඳ පැහැදිලි කිරීමක් ඔහු කරනවා. කියන්නේ හර්ඩ් ඉමියුනිටි කියන්නේ නිකන් එක දිගට ආසාදනය වෙගෙන ගිහිල්ලා ගොඩක් අයට ආසාදනය වෙලා ඉමියුනිටි හැදිලා එහෙම වෙන එකක් නෙමෙයි. ඒක වෙන්නේ පොපියුලේෂන් බයි පොපියුලේෂන් කියලා. කියන්නේ මුලින්ම අලුත් වෛරස් එකක් ආවම අර දැන් නැචරල් ඉමියුනිටි කියන එක කියන්නේ සාමාන්‍යයෙන් non specific antibodies අපි කිසියම් රෝගයකට විශේෂිත නොවන ප්‍රතිදේහ හැමෝගෙම තියෙනවා. ඒක අර නැචරල් ඉමියුනිටි එක. ඒ නැචරල් ඉමියුනිටි එක වීක් අයගේ තමයි ඉස්සෙල්ලාම ඒක ආසාදනය වෙන්නේ. එතකොට ඒ අයගෙන් යම් පිරිසක් මැරෙන්න පුළුවන්. ඒ නොමැරි ඉතිරෙන අයගේ ප්‍රතිදේහ හැදෙනවා. ඊට පස්සේ ඒක ඊට පස්සේ ජම්ප් කරනවා වයස අඩු අයට. වයස අඩු අයට හැබැයි ඒක ලොකු ඒගොල්ලන්ට ආසාදනය වුණාට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මම හිතන්නේ. මොකද අර ඒගොල්ලන්ගේ නැචරල් ඉමියුනිටි එක හොඳ හින්දා. ඊට පස්සේ හැබැයි අර ඇන්ටිබොඩි වල ලයිෆ් ටයිම් එක කොහොමවත් දීර්ඝ කාලයක් නැහැ. ඉතින් දැන් ඊළඟට වෛරස් එක බලනවා කොහොමද කාටද පයින්නේ කියලා ආයෙ අර වයසක අයගේ දැන් ඇන්ටිබොඩි මේ අඩු වෙගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ට පයින්නවා. හැබැයි පැනනකොට ඒගොල්ලන්ට අර මෙමරි එක තියෙන හින්දා ඒගොල්ලන්ගේ මේ T cells කියන ඒවා මෙමරි එක තියෙන හින්දා ඒගොල්ලන්ට ඉක්මනට ඇන්ටිබොඩි හදලා ඒකට ඔරොත්දෙන්න පුළුවන්. ආයි අනිත් පැත්තට බලන ඔහොම යා කියන සාමාන්‍ය නැචරලි අපි කිසිම ඉන්ටර්වෙන්ෂන් එකක් කරේ නැත්නම් සයිකල්ස් 3කින් විතර පොපියුලේෂන් වලට මේ දෙපැත්තට ජම්ප් කරලා මේ ඒක ඉවර වෙලා යනවා කියන එක. ඒක තමයි හර්ඩ් ඉමියුනිටි කියන්නේ. එතකොට දැන් අපි වැක්සිනේට් කරද්දී විශේෂයෙන්ම මාස් වැක්සිනේෂන් කරද්දී එක ඒජ් ගෲප් එකකට යා කියන්නේ අර ඒ පයින් එක අපි නවත්තනවා. එතකොට අපි වයසක අය පයින් එක නැවැත්තුවාම මේ වෛරස් එක බලන අලුත් මියුටේෂන්ස් හදාගන්න ඒ යං පොපියුලේෂන් එක ඇතුළෙම ඒක ඇතුළෙම සර්වයිව් වෙන්නේ. එතකොට තමයි අලුත් වේරියන්ට් හැදෙන සම්භාවිතාව ඉමියුන් එස්කේප් කියන එක වැඩි කියලා කියන්නේ. ඔහු ඒකට කියන වචනේ ඉවොලුෂනරි ප්‍රෙෂර් එක. ඉවොලුෂනරි ප්‍රෙෂර් එක වැඩි හින්දා තමයි ඉමියුන් එස්කේප් එක වෙන්න සම්භාවිතාව වැඩි කියන එක. විශේෂයෙන් කොවිඩ් සම්බන්ධයෙන් ඔහු විවේචන ගණනාවක් තියෙනවා කොවිඩ් ප්‍රතිපත්ති ගැන. මේ ලොක්ඩවුන් ඊළඟට සෝෂල් ඩිස්ටන්ස් වගේ ඒවා වුණත් ඔහු කියන්නේ අර ඉවොලුෂනරි ප්‍රෙෂර් එක අපි වැඩි කරන එකෙන් අලුත් වේරියන්ට් වඩාත් ආසාදනය වීම හැකියාව වැඩි වේරියන්ට් විශේෂයෙන් තරුණයට සහ පොඩි ළමයින්ට ආසාදනය වීම හැකියාව වැඩි වේරියන්ට් අපි වැඩියෙන් නිර්මාණය කරන්න අවස්ථාවක් හදලා දෙනවා කියන එක තමයි ඔහු කියන්නේ ඉවොලුෂනරි ප්‍රෙෂර් එකකින් හින්දා. දැන් ඔහු එතනදී කියන එක කාරණයක් තමයි මේ ඇන්ටිබොඩි බොහොම ස්පෙસિෆික්. මේ අපි හිතමු අර ස්පයික් ප්‍රෝටීන් කියන එකනේ ඒ ඇන්ටිබොඩි හැදෙන්නේ ඒක බොහොම ස්පෙસિෆික්. එතකොට ඒ ඇන්ටිබොඩි වලින් වෙන වේරියන්ට් එකක් ආවොත් අර මේ පොඩි හරි වේරියන්ට් එකක් වෙලා තිබුණොත් ඒ
ඒක ඇෆිනිටි කියන වචනේ මම හිතන්නේ මේවා මම හිතන්නේ ඉමුනොලොජි වල තියෙන වචන වෙන්න ඕනේ. මේ ඇෆිනිටි එක වැඩි හින්දා ඒ ඇන්ටිබොඩි ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වෙලා ඒක අර අවුට් කම්පීට් කරනවා කියලා කියන්නේ අවුට් කම්පීට් කරනවා ඒ නැචරල් ඉමියුන් සිස්ටම් එක. ඒ කියන්නේ අපි හිතමු දැන් වැක්සින් එකෙන් මාස 6ක් ඉමුනිටි එක තියෙනවා කියලා. ඒ කාලය තුල මේ අලුත් වේරියන්ට් එකක් ආසාදනය වුණොත් අර වේරියන්ට් එකට මෙයා මේ ස්පෙસિෆික් ඇන්ටිබොඩි ගොඩක් ආසන්න හින්දා ඒක සාමාන්‍යයෙන් වැක්සිනේට් නොකරපු කෙනෙකුට ගේ නැචරල් ඉමියුන් සිස්ටම් එක විශේෂයෙන් තරුණ හරි පොඩි ළමයෙක් හරි නැචරල් ඉමියුනිටි එක නැචරල් ඇන්ටිබොඩිස් ක්‍රියාත්මක වෙලා අර වෛරස් එක මර්ධනය කරන්න පුළුවන්. හැබැයි දැන් ස්පෙસિෆික් ඇන්ටිබොඩි තියෙන හින්දා එයා ඒක මේ ඉදිරිපත් වෙනවා. එයා අවුට් කම්පීට් කරනවා නැචරල් ඇන්ටිබොඩිස්. එතකොට නැචරල් ඇන්ටිබොඩිස් ක්‍රියාත්මක වෙන එක සප්‍රෙස් වෙනවා. හැබැයි අර ස්පෙસિෆික් ඇන්ටිබොඩි වලටත් මේකට හරියටම මුහුණ දෙන්න බෑ. මොකද ඒක හරියටම ගැලපෙන ඇන්ටිබොඩි එකකුත් නෙමෙයි. එතකොට අර නිකන් අල්ලපුවත්තත් නැහැ, පය ගහපුවත්තත් නැහැ වගේ තත්ත්වයක් ඇති වෙනවා කියන එක මට තේරෙන විදිහට කියන්නේ. මට අර ඒ කියන මේ ඉන්ටර්විව් එක ඇත්තම ටිකක් ඉගර මම හිතන්නේ විෂය ගැන ටිකක් දැනුවක් තියෙනවා නම් තමයි මම දැන් හරියටම තේරෙන්නේ. මට හරියටම තේරෙන්නේ නමුත් මට තේරෙන විදිහට එහෙම දෙයක් තමයි ඔහු කියන්නේ. ඒ කියන්නේ අර දැන් අපි උපමාවක් ගත්තොත් නිකන් අපි හිතමු ඔය ගෙදරකට නිකන් ආරක්ෂක බටුව ටිකක් ඉන්නවා. ඒගොල්ලන්ට එච්චර ට්‍රේනින් ගන්න නැහැ. හැබැයි ඉතින් ඒගොල්ලෝ එන ඕන කෙනෙකුට පොළු වලින් ගහලා අර මේ පන්නන්න පුළුවන්. හැබැයි ඒතකොට ඒගොල්ලෝ තමයි නිකන් නැචරල් ඇන්ටිබොඩිස් අපි උපදිනකොටම එන ඇන්ටිබොඩිස්. ඒතකොට ඒ ඇන්ටිබොඩිස් වලට වඩා අපි තුමු නිකන් ට්‍රේන් වෙච්ච නිකන් බොඩිගාඩ් කෙනෙක් වගේ ඉන්නවා. තුවක්කුවක් තියාගෙන එයා කියනවා මම බලා ගන්නම් මේ කවුරු හරි ආවොත් ඕගොල්ලෝ පැත්තටලා ඉන්න කියලා. හැබැයි දැන් එයාගෙත් මොන හරි වීක්නස් එකක් තියෙනවා. අපි හිතමු එයාගේ තුවක්කුවේ තියෙන වෙඩි මේ හිස් වුණා තියෙන්නේ. එතකොට දැන් අර ඇත්තටම වෛරස් එක ආවොත් මොන වේරියන්ට් එකක් ආවොත් එයාට මුහුණ දෙන්නත් බෑ. හැබැයි එයා අරගොල්ලන්වත් අවුට් කම්පීට් කරලා තියෙනවා. ඒක හින්දා කවුරුත් නැහැ රෙස්පොන්ස් එකක් දෙන්න. එහෙම නැත්නම් අපි කිසිම ඇන්ටිබොඩි එකක් කියන්නේ ස්පෙસિෆික් ඇන්ටිබොඩි එකක් තිබ්බේ නැත්නම් අර නැචරල් ඉමියුන් සිස්ටම් එක ඉදිරිපත් වෙලා විශේෂයෙන් මේක සාමාන්‍යයෙන් ශක්තිමත් අයගේ කියන්නේ පොඩි අයගේ තරුණ අයගේ වයස අයගුණත් නිරෝගී අයගේ මේ ඒගොල්ලන්ට පුළුවන් ස්වභාවිකවම මේක මර්ධනය කරලා දාන්න. ඒ හැකියාව ඒගොල්ලන්ට නැති වෙනවා කියන එක. මට හිතෙනවා ඒ වගේ දෙයක්ද මෙතන වෙන්නේ කියලා. කියන්නේ මෙතන දැන් වැක්සිනේට් කරපු අයගේ ඒගොල්ලන්ගේ තියෙන ස්පෙસિෆික් ඇන්ටිබොඩි මේ අපි මේ මාතෘකා මුලට ගියොත් මේ ඇයි මේ වැක්සිනේට් කරපු අයට වැඩියෙන් වේරියන්ට් ආසාදනය වෙන්නේ කියන එක අර ඒගොල්ලන්ට තියෙන ඇන්ටිබොඩිස් වලින් ඒගොල්ලන්ගේ නැචරල් ඉමුනිටි එක සප්‍රෙස් කරනවා. සප්‍රෙස් කරාට ඒගොල්ලන්ට වැක්සින් එකෙන් හැදිච්ච ඇන්ටිබොඩි වලින් වේරියන්ට් වලට මුහුණ දෙන්නත් බෑ. ඉතින් මේ දෙකම නැති අවස්ථාව. එතකොට ඒගොල්ලන්ට වැඩියෙන් ආසාදනය වෙනවා. අර කිසිම වැක්සින් එකක් ගහපු නැති අයගේ නැචරල් ඉමුන් සිස්ටම් එකට එහෙම බාධාවක් නැහැ. ඒක මොකද ඒ අලුත් වේරියන්ට් එකක් වුණත් එයාට ඒක අදාළ නැහැ. මොකද නැචරල් ඇන්ටිබොඩිස් වලට එහෙම එච්චර ස්පෙસિෆික් දෙයක් නෙමෙයි. ඕනම මේ පැතජන් එකකට ඇටැක් කරන හින්දා. එතකොට ඒකට කියන්නේ සාමාන්‍ය මේ නිරෝගී බුද්ධලෙකුට සෑහෙන හොඳට මුහුණ දෙන්න පුළුවන්. ඒ හින්දා ඒගොල්ලන්ට ආසාදනය වෙන්නේ නැහැ කියන එක. ඉතින් ඒක තමයි මේ මට හිතෙන්නේ. මම හිතනවා ඒක වෙන්න පුළුවන් කියලා. ඒක මම විශේෂඥ ඉන්නව නින්ද මට හරියටම කියන්න බෑ. ඒක ගැන මම හිතන්නේ තව සංවාදයක් ඇති වෙන එක හොඳයි මේ ලංකාවේ වගේම ගෝලීය වශයෙන් උත්. දැන් මේ අනිත් ප්‍රශ්න මේක ඇත්තටම මේ මෙහෙම දේවල් වෙනත් වැක්සින් සම්බන්ධයෙන් වෙලා තියෙනවද කියන එක. දැන් එතෙන්දී නෝවාදී හම්බුණා මේ හෙපටයිටිස් එහෙම නැත්නම් මේ වුපින් කොෆ් එහෙම නැත්නම් කක්කල් කැස්ස කියන එකට ගැන තියෙන වැක්සින් එක. මොකද මේක හොඳ ආටිකල් එකක් ඇත්තටම මේ ගැන ඉගෙන ගන්න නම් මම හිතන්නේ මේ Journal of Pediatric Infectious Disease Society කියන එකේ පළවෙච්ච ආටිකල් එකක් 2019. දැන් ඒකෙදි කියලා තියෙන්නේ මේ වෙනම වැක්සින් එකක් ගැන. කක්කල් කැස්ස රෝගයට මුලින් ඇත්තට මේ TWP කියන වැක්සින් එක කියන්නේ ඒවා අර සම්ප්‍රදායික අර සෙලියුලර් වැක්සින් කියනවා මම හිතන්නේ. ඒවා තියෙද්දි කක්කල් කැස්ස ගොඩක් අඩු වුණා. හැබැයි ඒවැදී අර රියැක්ෂන්ස් වැඩි හින්දා ඒ කියන්නේ මේ අසාත්මික තාරයමේ වැඩි හින්දා පසු කාලන 90 ගණන් වල මේ DTaP කියලා වැක්සින් එකක් හඳුනා දුන්නා කියලා එක්සත් ජනපදේ. ඒක අර ඒ සෙලියුලර් වැක්සින් එකක් කියන්නේ. ඒ සෙලියුලර් කියන මම හිතන්නේ අර හෝල් සෙල් එක වෙනුවට ඒකේ යම් ජෙනටික් මැටීරියල් අරගෙන හදන වැක්සින් එක. දැන් මේ විදිහට තමයි මම හිතන්නේ දැන් තියෙන මූලික වශයෙන් ඔය
ෆයිසර් ඊළඟට ඇස්ට්‍රාසෙනකා වැක්සින් එක වුණත් ඒක අර ස්පයික් ප්‍රෝටීන් වෛරස් එකේ ස්පයික් ප්‍රෝටීන් එක විතරනේ අරන් ගන්නේ. ඒ සෙලියුලර් කැටගරි එකට මම හිතන්නේ දාන්න පුළුවන් කියලා. ඒ වැක්සින් අඳුනලා දුන්නාට පස්සේ මේ පහුගිය අවුරුදු 15 විතර සෑහෙන්න මේ කක්කල් කැස්ස එපිඩමික්ස් ඇති වුණා කියලා. දැන් ඒක ඊට පස්සේ ඒගොල්ලෝ කියන්නේ මේකට කියන හේතුව තමයි මේ linked epitope suppression කියන. එහෙම නැත්නම් ඔරිජිනල් ඇන්ටිජෙනික් සීන්. ඔරිජිනල් ඇන්ටිජෙනික් සීන් කියන එක තමයි මම මාතෘකාවටත් දැම්මේ මේ මූල ප්‍රතිදේහ ජනක පාපය කියලා. ඒක ඇති වෙන්නේ මේ because of linked epitope suppression, all children who were primed by DTaP vaccines will be more susceptible to pertussis throughout their lifetime, and there's no easy way to decrease this increased lifetime susceptibility කියන එක. ඒ කියන්නේ මේ කක්කල් කැස්ස වැක්සින් එක DTaP එකට භාජනය වුණායි අර linked epitope suppression එකට ඒගොල්ලෝගේ ජීවිත කාලය පුරාම මේගොල්ලෝ වළනු මොකද ඒක මෙමරි එකේ තියෙනවා. ඒ මෙමරි එකේ තියෙනවා. ඒ මෙමරි එකේ තිබ්බට ඒ ප්‍රතිදේහ වලට මේ linked epitope suppression එහෙම නැත්නම් original antigenic sin කියන එක මේ විකිපීඩියා ආටිකල් එකේ නිකන් ටිකක් හොඳට පැහැදිලි කරනවා. ඒ කියන්නේ original antigenic sin, also known as antigenic imprinting or Hodgkin's effect, refers to the propensity of body's immune system to preferentially utilize immunological memory based on previous infection when a second slightly different variant of a foreign pathogen, virus or bacterium is encountered. This leaves the immune system trapped by the first response it has made to each antigen and unable to mount potentially more effective responses during subsequent infections. Antibodies or T cells induced during infections with the first variant of the pathogen are subject to form of original antigenic sin termed repertoire freeze. This phenomenon of original antigenic sin has been described in relation to influenza, dengue fever, HIV, FUHI. කොහරි ඒ දැන් මෙතන කියන්නේ වැක්සින් හින්දාත් ඒක වෙන්න පුළුවන් කියන DTaP වැක්සින් එක තමයි උදාහරණයක් විදිහට ගන්නේ අර විශේෂයෙන් අර ඒ සෙලියුලර් වැක්සින් වලදී අර සෙල් එකේ කොටසක් විතරක් ජානමය ආකාරයකට මොඩිෆයි කරලා ගන්න ඉතින් මම හිතන්නේ එතන හේතුව සමහරට මට හිතෙන්නේ අර ඒ ඇන්ටිජන් හැදෙන මේ කියන්නේ මොකක් හරි පොඩි වේරියන්ට් එකක් ආවත් අර වෛරස් එකේ ඒකට අඳුර ගන්න බැරි වෙන හින්දා වෙන්න ඕනේ ඒ ඇන්ටිජන්ස් වල. ඉතින් මේ ඒ ඔරිජිනල් ඇන්ටිජෙනික් සීන් කියන අදහස දැන් ඒක කොවිඩ් වලට බලපාන්න පුළුවන්ද කියන එක නිකන් රිවිව් පේපර් එකක් වගේ මට හම්බුණා මේ downside of immunological memory and implications for COVID-19 කියලා ඒකෙදි an opinion article එකක් මේ American Society for Microbiology කියන සයිට් එකේ. ඒකෙත් කියන්නේ මේක මේ කන්ක්ලූෂන් එකේ තියෙන මේක කන්සිඩර් කරන්න ඕනේ කියන එක COVID-19 වල දැන් කොහොමද මට මූලික වශයෙන් කියන්න ඕනේ දැන් මේක මම දන්නේ ඒක හින්දාමද මේක වෙන්නේ කියලා. නමුත් මේක මම හිතන රෙප්ලිකේට් කරන්න පුළුවන් නම් හොඳයි. තව වැක්සින් වල සහ ෆයිසර් වැක්සින් එකම දෙන තවත් කමියුනිටිස් වල මොකද අර ගීට් කියන කතාව නම් ඒ කියන්නේ ඕනම මේ වැක්සින් එකට අදාළ වගේ කතාවක් කියන්නේ මේ අර ඇන්ටිජන් ස්පෙસિෆික් ඇන්ටිබොඩිස් හදන අවස්ථාවල ප්‍රශ්න වෙන්න පුළුවන් සහ මේ අපි අර නැචරල් සයිකල් එක අපි අවිර කරාම මේකෙන් අලුතෙන් වේරියන්ට් හැදෙනවා. ඒ වේරියන්ට් දැන් ආසාදනය වෙන්නේ අපි හිතමු යංග පොපියුලේෂන් එකෙත් වැඩිපුර වැක්සින් කරලා නම් විශේෂයෙන් ඊශ්‍රායලෙන් මම හිතන්නේ එහෙම කරලා තියෙන්නේ තරුණ අයත්. එතකොට ඒගොල්ලෝ කොහොමත් ඒගොල්ලන්ගේ නැචරල් ඉමුනිටි එක සප්‍රෙස් වෙනවා. සප්‍රෙස් වෙන හින්දා එතකොට ඒක අපි හිතමු ඔරිජිනල් ඇන්ටිජෙනික් සින් එක හින්දා කියලා. ඒකෙන් ඒගොල්ලන්ට වැඩිපුර ආසාදනය වෙන්න පුළුවන්. අපිට දැනට අපි මේ පරීක්ෂණයෙන් ඒක යම් ආකාරයකට තහවුරු වෙනවා කියලා මට හිතෙන්නේ. මොකද ඒක තවදුරටත් ඒක මේ ලොකු සාම්පල් එකක් කරන් සහ විවිධ රටවල් වලත් කරන්න පුළුවන් වඩා හොඳයි කියලා මට හිතෙනවා මේ සහ විවිධ වැක්සින් වලට. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ අර අපි දැන් වැක්සින් ගැන හිතන ආකාරය ගැන ඒ ගැන සම්ප්‍රදායිකව සහ පොදුවේ සමාජයේ තියෙන මතයට වඩා ගොඩක් වෙනස් අදහසක් ඒක ඇත්තටම. මොකද ඒකෙන් ඒක එක්තරා විදිහක මේකෙන් අර වසංගත තත්ත්වය
වඩා දීර්ඝ වෙනවා සහ වඩා එකකින් වෙන බලපෑම ජීවිත හානිය ආදියත් වැඩි වෙන්නත් පුළුවන් කියන අදහස තමයි මෙතන ඉදිරිපත් වෙන අදහස. ඉතින් ඒක මම හිතන්නේ ටිකක් රැඩිකල් අදහසක්. නමුත් මම හිතනවා ඒ ගැන සංවාදයක් ඇති වෙන එක වැදගත් කියලා. ඒ ගැන තමයි මට ඇත්තටම කතා කරන්න අවශ්‍ය වුණේ. ඉතින් ඔයගලන්ට ඒ ගැන අදහස් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්න. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු. බොහොම ස්තුතියි.